right හොඳයි. හරි. එතකොට මෙතන අපි කතා කරන්නේ මූලික කියන්නේ කම්පියුටර් එකක් අරගත්තම අපිට ප්‍රධාන වශයෙන් මුණ ගැහෙන කොටස් ටික මොනවද කියන එක. right? ඒ කොටස් ටික පැත්ත ගැන ගත්තම හරි. හරියට ටිකක් සද්ද අඩුයි නේද? ඉන්න චුට්ටක්. right ගැටලු ගොඩයි අද. ඉන්න මම මයික් එක චේන්ජ් කරනවා. right දැන් ඇහෙනවද clearly confirm කරන්න. ළමයි දැන් clearly ඇහෙනවද? යසිත තාමත් කලින්ට වැඩිය සද්ද අඩුයිද නැත්නම් දැන් හොඳට ඇහෙනවද? right මෙහෙමද? හරි බලමු. සමහරට දේවල් ටික හරි. එහාට මෙහාට වෙනකොට හරියයි. right හොඳයි අපි කතා කර හිටියේ කම්පියුටර් එකේ තියෙන components පැත්ත ගත්තම ඒ components අපිට වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කොටස් හතරකට. ඒ ප්‍රධාන කොටස් හතර තමයි කම්පියුටර් එක තියෙනවා දෘඩාංග hardware කියලා කොටසක්, softwares මෘදුකාංග, livewares ජීවාංග කියලා අපි කියනවා, ඊළඟට firmware ස්ථිරාංග කියලා අපි කියනවා. right එතකොට මූලිකව පරිගණකයක් වර්ග වෙන කොටස් හතර ඒක පරිගණක පද්ධතියක්. right ඒ කියන්නේ අපිට අපේ short note එක extend කරගන්න පුළුවන් දැන්. ඔයගොල්ලොත් මන් ලියන ගමන් ලිව්වට ප්‍රශ්නයක් නැහැ. right computer system කියන එක පරිගණක පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් හතරයි. hardware දෘඩාංග, software මෘදුකාංග,
firmware ස්ථිරාංග liveware ජීවාංග. හරි. එතකොට කම්පියුටර් සිස්ටම් එකක් ප්‍රධාන වශයෙන් ওই කියන කොටස් හතරට බෙදෙනවා. right? එතකොට මේ දෘඩාංග කියලා කියන්නේ අතින් අල්ලන්න පුළුවන් කොටස්. අතින් ඇල්ලීමට හැකි. එතකොට අතින් ඇල්ලීමට හැකි කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියනවා tangible කියලා. tangible. right? එතකොට tangible components අපි කියනවා hardware වර්ග වෙන්නේ ඒ විදිහට. කියන්නේ අතින් අල්ලන්න පුළුවන් කොටස් වලට. මෘදුකාංග කියන එක අපිට කියන්න පුළුවන් අතින් ඇල්ලීමට නොහැකි. අපි කියනවා intangible කියලා. right? ස්ථිරාංක කියලා අපි කතා කරන්නේ නිෂ්පාදකයා විසින් සකස් කර එවන මෘදුකාංග තුලත් දෘඩාංග. right? so අපි ඔක ඉංග්‍රීසියෙන් ලියනකොට ලියනවා prepared by prepared කියනට වැඩිය embedded කියන වචනේ හොඳයි. hardware which include පුතේ තප්පරයක් දෙන්න. පොඩි එක්කෙනාගේ උණ බලන්න යන්න වෙනවා. ඔයගොල්ලෝ එතකම් මේක ඉවර කරගන්න.
හරි. ඔව් දුරට දාලා මට සමහර විට හදිස්සියේ යන්න වෙයි දුවගේ උණු ටිකක් වැඩි අපි පැනඩෝල් දීලා දැන් බලන්න නමුත් ගොඩක් වැඩි වුණොත් එයාව හොස්පිටල් එකගෙන යන්න වෙනවා එහෙනම් මට සෙෂන් එක නතර කරන්න වෙයි හදිස්සියේ අපි බලමු දැන් පැනඩෝල් දීලා තව 10 කින් විතර අපි මෙෂර් කරලා බලමු කොහොමද වෙයිද කියන එක. right hello ඔව් ඇහෙනව නේද පුතේ හරියට? හරි පුතේ මට සමහර විට එනම් ස්මාර්ට්ෆෝන් යෝගාවට යන්න වෙයි මොකද උණ ගතිය වැඩි එයාගේ තවත් වැඩි වුණොත් මට එයාව හොස්පිටල් එකගෙන යන්න වෙනවා දැන් බෙහෙත් ටික දුන්නා අඩු වුණොත් ඕකේ නැත්නම් මට සමහර විට මගින් නතර කරන්න වෙයි සෙෂන් එක අපි බලමු කොහොමද කියලා right හරි දැනට අපි මේක කතා බහ කරගෙන යමු හරි හොඳයි දැන් අපි මම කතා කරා හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ දෘඩාංග ඒ කියන්නේ අතින් අල්ලන්න පුළුවන් ටැන්ජිබල් දේවල් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ මෘදුකාංග අතින් අල්ලන්න බැරි කොටස් කියලා අපි කියනවා ඒ වගේම ස්ථිරාංග කියලා කියන්නේ නිෂ්පාදකයා විසින් සකස් කරලා එවන මෘදුකාංග ඇතුළත් දෘඩාංග. ඒකට ඒකේ හાર્ඩ්වෙයාර් එක ඇතුලේ සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. right? ජීවාංග කියලා කියන්නේ පරිගණක පද්ධතිය භාවිතා කරන user. right? එතකොට මෙතනට අපිට ලියන්න පුළුවන් ඔව් අරුණලු ඔව් පැය එකහමාරක් තමයි අපි ප්ලෑන් කරගෙන ඉන්නේ අපි බලමු right ඔන්ලයින් නිසා අපි පැය දෙකක් යන එක ටිකක් ඔයගලන්ට අපහසුයි කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ විතර නෙමෙයි කලින් කට්ටියත් එක්ක බැලුවමත් අපහසුයි කියන එක අපිට තේරලා තියෙනවා. ඒක නිසා තමයි පැය එකහමාරක් යමු කියලා කිව්වේ. නමුත් අද බාධා කිරීම වෙච්ච නිසා මම චුට්ටක් ඉස්සරහට යනවා. right කාට හරි ක්ලාස් එකක් තියෙනවා නම් කමක් නැහැ ඩිස්කනෙක්ට් වුණාට බට් අනිවාර්යෙන් මේ සෙෂන් එක රිෆර් කරන්න right හරි එතකොට ජීවාංග කියලා කියන්නේ පරිගණකය භාවිත කරන්න the person who use the computer හරි ඒකට ඕක තමයි ප්‍රධාන වශයෙන් බෙදෙන කොටස් හතර සහ ඔයගලන්ගේ ෂෝට් නෝට් එකට එකතු කරගන්න අවශ්‍ය ටික right මම හිතනවා හැමෝම ලියාගෙන ඉවර ඇති කියලා right ඒක නිසා මම මේක ඉස්සරහට තියෙන දේවල් ටික කතා බහ කරන්න පටන් ගන්නවා right හරි right එතකොට දෘඩාංග පැත්ත ගැන ගත්තම දෘඩාංග වල අපිට components කීපයක් වෙන් කරගන්න පුළුවන් ඒ තමයි දත්ත පරිගණකයට ඇතුළත් කරන්න භාවිතා කරන්න පුළුවන් ඒවා තියෙනවා රවිදු මම උත්තරයක් දෙන්නම් පුතේ සෙෂන් එක ඉවර වෙච්ච ගමන් මතක් කරන්න right එතකොට දෘඩාංග විදිහට දත්ත ආදානය කරන්න පුළුවන් උපාංග දත්ත ප්‍රතිදානය කරන්න පුළුවන් උපාංග ඒ කියන්නේ දත්ත පරිගණකයේ ඇතුළට දාන්න පුළුවන් උපාංග දත්ත පරිගණකයෙන් පිටට ගන්න පුළුවන් උපාංග දත්ත සකස් කරන උපාංග සහ නෙට්වර්ක් එකක්
හසුරුවා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් උපාංග සහ memory devices මතකය සම්බන්ධ උපාංග අපිට අරගන්න පුළුවන්. right? එතකොට ඔය දේවල් ටික තමයි අපි මෙතනින් පහලට පොඩ්ඩක් වැඩිපුර කතා බහ කරලා තියෙන්නේ. එතකොට ඔයගලන්ගේ hardware කියන part එක ඔය විදිහට manage කරගන්න පුළුවන්. අපි ඒකට දාලව sketch එකක් හිමින්සරේ ඇඳගමු. මේ ආදාන උපාංග වල අපි කතා කරන දෙයක් තමයි මේ දත්ත ආදානය කිරීම සඳහා භාවිතා කරන උපාංග තමයි අපි ආදාන උපාංග කියලා කැටගරි කරන්නේ. එතකොට එතනදී දත්ත කියලා කිව්වම ඒක විවිධ ආකාරයේ දත්ත වෙන්න පුළුවන්. right? අපිට පුළුවන් ක්ලික් එකක් දෙන්න. නැත්නම් පොයින්ට් කිරීමක් කරන්න ආදාන උපාංග පාවිච්චි කරන්න හරියට මවුස් එක වගේ. ඊළඟට අපිට characters input කරන්න පාවිච්චි කරන්න පුළුවන් ආදාන උපාංග. ඊළඟට voice එකක් input කරන්න පාවිච්චි කරන්න පුළුවන් ආදාන උපාංග. ඒ වගේ ආදාන හා ප්‍රතිදාන උපාංග කියලා කිව්වම දත්ත ඇතුළට ගන්න සහ දත්ත එළියට ලබා දෙන්න. right? උපාංග විදිහට අපිට settle කරගන්න පුළුවන්. එතකොට මෙතනදී අපි කතා බහ කරනවා මේ mouse එක, keyboard එක වගේ දේවල් බොහොම common input devices. right? mouse එකෙන් අපි කරන්නේ point කරන එක. ඒක නිසා අපි ඒවට pointing devices කියලා කියනවා. ඒ වගේම තමයි mouse එක වගේම වැඩ කරන්න පුළුවන් තව අය ඉන්න ඔය track ball එක කියලා ඔයගොල්ලෝ සමහරවිට දැකලා ඇති. අර ගොඩාක් වෙලාවට science fiction story වල ඔයගොල්ලෝ නැත්නම් movies වල දැකලා ඇති. monitor එකේ screen එකේ එහෙ මෙහෙ යවන්න track ball එකක් පොඩි බෝලයක් තියෙනවා. අතින් කරකවනකොට ඒක එහෙ මෙහෙ කරන්න පුළුවන්. ඒ වගේම joystick එක ඔයගලන්ට මතක ඇති joystick එකෙන් පුළුවන් settle කරගන්න. ඊළඟට ස්පර්ශක pad එක. කියන්නේ අපේ laptop වල තියෙන touch pad එක. right? ඊළඟට touch screen එක. right? ඊළඟට light pen එක මම දැන් මේ ඔයගලන්ට board එකේ දේවල් ලියනකොට මම light pen එකක් තමයි පාවිච්චි කරන්නේ. right? ඒකට අන්න ඒ වගේ ඒ හැම device එකකටම අපි කියනවා pointing device එකක් කියලා. එතකොට ඒගොල්ලෝ හැමෝම category වෙන්නේ input devices කියන category එකේ යටතේ. right? ඊළඟට අපි සාමාන්‍යයෙන් keyboard එකයි mouse එකයි විශේෂයෙන් keyboard එක computer එකේ main input device එක විදිහට consider කරනවා. හේතුව තමයි මේ input device එක يعني computer එකක් on කරන්නවත් දෙන්නේ නැහැ keyboard එක connect කරලා නැත්තම්. right? keyboard එක connect කරලා නම් තියෙන්නේ devices keyboard එක connect කරලා නැත්තම් system unit එක on කරන්න දෙන්නේ නැහැ. on කරන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ on කරායින් පස්සේ එයා warning signal එකක් දෙනවා. ඒ warning signal එක මත අපිට අඳුන ගන්න පුළුවන් input devices at least එක සැරයක්වත් يعني at least එකක්වත් connect කරලා නැහැ කියන එක. right? එතකොට keyboard එක කියන එක අනිවාර්යයි computer එකක් on කරගන්න. මොකද at least එක input device එකක්වත් තියෙන්න ඕනේ. right? ඊළඟටම ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් ස්කෑනර් එකක් still image එකක් input කරන්න. අපි එතකොට keyboard එකෙන් characters input කරනවා. ස්කෑනර් එකක් අපි පාවිච්චි කරනවා still image එකක් input කරගන්න. ඒ වගේම microphone එකක් පාවිච්චි කරන්න පුළුවන් හඬක් input කරගන්න. ඒ වගේම දෙවෙනි පාඩමට අපි ගියාම අපි කතා කරනවා මේ MICR, OCR, barcode reader වගේ දේවල් වලින් කොහොමද input අපි අරගන්නේ කියන තැන. right? හරි. අපි ඔක ටක් ගාලා අපේ short note එකට දාගමු. දෘඩාංග කියන එක අපි වෙනමම අරගමු. right? right. එතකොට අපි දෘඩාංග ප්‍රධාන වශයෙන්
කොටස් කීපයකට බෙදන්න නියමිතයි. එයාගේ පළවෙනි කොටස විදිහට අපි අරගන්නේ ආදාන උපාංග. right මේක යටතේ ඔයගලන්ට කැටගරිස් කීපයක් එන්න පුළුවන්. දැක්වීමේ උපාංග අපි මේවට කියනවා pointing devices කියලා. right ඒ යටතේ තමයි ඔයගලන්ට හම්බෙන්නේ mouse keyboard එකේ එන්නේ නෑ pointing device එකක් විදිහට. right trackball joystick ඔය කියන දේවල් ටික එන්න පුළුවන්. ඊට අමතරව keyboard එක. දැන් සිංහල අය සිංහලෙන් විතරක් ලියාගත්තම ඇති. right ඊළඟට අපිට තියෙනවා microphone. හඬ input කරන්න. ඊළඟට තියෙනවා scanner. still image එකක් input කරගන්න scan එකක් කියලා කියන්නේ. right ඒතර scanners අරගත්තම scanners වර්ගක් තියෙනවා. අපි අර කතා කරපු අර මම අන්තිමට කියපු OCR OMR කියලා හදන්න තියෙන දේවල් අපි scanners විදිහට කතා කරනවා. මේව ගැන අපි පැහැදිලිව කතා කරනවා දෙවෙනි පාඩමේ. ෆ්ලැට් බෙඩ් ස්කෑනර් එකක් කියලා කියන්නේ ඕගොල්ලෝ ස්කෑනර් කියලා දැකලා තියෙන පොදු පින්තූරය. ඒ කියන්නේ ස්කෑන් එකක් කියලා ඕගොල්ලෝ දැකලා තියෙන දැන් ඕගොල්ලෝ ෆොටෝකොපි කරන්න ගිහිල්ලා තියෙනවනේ නේද? ෆොටෝකොපි කරන්න ගියාම ඕගොල්ලෝ දකින ෆොටෝකොපි මැෂින් එකේ තියෙන්නේ ෆ්ලැට් බෙඩ් ස්කෑනර් එකක්. right? එතකොට අපිට ආදාන උපාංග ඔන්න ඔය විදිහට වර්ග කරගන්න පුළුවන්. right ඒ වගේම මේ දවස්වල අපි නිතරම පාවිච්චි කරන ආදාන උපාංගයක් තමයි වෙබ්කැම් එක කියලා කියන්නේ. ලයිව් වීඩියෝ එකක් කැප්චර් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. දුවිඳු හරි දුවිඳු ඔයගලන්ගේ පැත්තේ ගොඩාක් ඒ කියන්නේ පාඩමට කනෙක්ට් වෙලා ඉන්න බැරි තරමට විදුලි කොටන ගොරවන තත්ත්ව තියෙනවා නම් අනතුරක් ගන්න එපා ළමයි. ඩිස්කනෙක්ට් වෙන්න. එතකොට රෙකෝඩින් එක අරගන්න පුළුවන්. right නමුත් ඒක හේතුවක් කරන් හැමෝම ඩිස්කනෙක්ට් වෙන්න එපා. right මම දැන් දුවාසනීප වෙලත් ඕගොල්ලොත් එක්ක මේ වැඩේ කරගෙන යන්නේ මෙහෙම හරි අපි මේ වැඩේ අවසානයක් දකින්න ඕන නිසා. right
රයිට්. එතකොට ඔය විදිහට තමයි ආදාන උපාංග වර්ග වෙන්නේ. රයිට්. ඔක ටක් ගාලා පොතට අරගන්න. විනාඩියක් දෙන්නම් ඉවර වෙච්ච එක මම මට කියන්න. හරි. පුතේ මට විනාඩියක් දෙන්න මම දුව ගාවට ටක් ගාලා දුව දෙන්නම්. හරි. ඉවරද? රයිට්. අනිත් අය තාම ලියන අය ඉන්නවද මේක? හරි. අපි ඊළඟ එකට යමු. ඊළඟ සෙක්ෂන් එකේ තියෙන්නේ
hardwares ගැන කතා කරන්න. එතකොට I'm sorry output devices ගැන කතා කරන්න. දැන් input devices වලින් කරන්නේ දත්ත ඇතුළට අරගන්න එක computer system එකේ. output devices වලින් කරන්නේ දත්ත එළියට ලබා දෙන එක. එතකොට දත්ත එළියට ලබා දෙන ඒවට අදාළව අපි බැලුවම main output device එක විදිහට. main output device එක විදිහට අපිට කතා බහ කරන්න තියෙන්නේ monitor එක. සංදර්ශකය කියලා අපි කතා කරනවා. එතකොට ඔය සංදර්ශකයට අදාළව සංදර්ශකයේ විවිධ වර්ග මේ වෙනකොට අපිට දැක බලා ගන්න පුළුවන්. විවිධ වර්ග කියලා අරගත්තම අපිට තියෙනවා CRT monitors, ඊළඟට LCD monitors, LED monitors. ඒ විදිහට දැන් ඇත්තටම ඊටත් වඩා එහාට ගිහිලා තියෙනවා. ඔයගලන්ට පොතේ දාලා තියෙන පින්තූරේ බලවම් පේනවා OLED, ඊළඟට UHD, ඒ වගේ තත්ත්වවලට පවා ගිහිලා තියෙනවා. අපි මේජර් ටෙක්නොලොජිස් තුන විදිහට කතා කරනවා. CRT cathode කිරණ නල, ඊළඟට LED light emitting diode සහ LCD liquid crystal display. right සිංහල වචනේ ඔව් ඉන්න මං යසිත වෙනස පෙන්වන්නම් මං කොහොමද වැඩ කරන්නේ කියලා මේ ටික. right හරි. එතකොට මේ main display unit එක විදිහට නැත්නම් main output device එක විදිහට අපි කතා කරන්නේ monitors. මේ monitors අපි CRT මම කතා කරා වගේ CRT, LCD, LED විදිහට වෙන් වෙලා තියෙන්නේ කොහොමද කියන එක මම පොඩ්ඩක් පෙන්නන්නම්. හරි මේ තියෙන්නේ CRT monitor එකක් නැත්නම් cathode ray tubes. සිංහලෙන් කියනවා cathode කිරණ නල කියලා. ඒ cathode ray tube එකක් වැඩ කරන විදිහ. එතකොට cathode ray tube එකේ මේ ප්‍රමාණයෙන් ගොඩක් ලොකුයි. හේතුව තමයි මේ cathode කිරණ නල තාක්ෂණයත් එක්ක හැදිලා තියෙන display unit එකේ display එක පෙන්වන්න තියෙන screen එකට right අපිට එවන්න වෙනවා ඉලෙක්ට්‍රෝන ගන්න එකක් පාවිච්චි කරලා ඉලෙක්ට්‍රෝන බීම් එකක්. ඒ ඉලෙක්ට්‍රෝන බීම් එක ඇවිල්ලා මේ පින්තූර පෙන්වන සංවේදී තිරය මත ගැටුනම තමයි ඉම්පැක්ට් වුණාම තමයි ඒකට අදාළව පොඩි ලයිට් ප්ලොට් එකක් ඇති වෙන්නේ. ඔයගලන්ට දැන් මේ පින්තූරේ පෙන්ලා තියෙනවා කොහොමද නිල් රතු කොළ කියන ටික සෙටල් වෙන්නේ කියන එක. right එතකොට ඒ ඉලෙක්ට්‍රෝන බීම් එක දැන් මේ මෙතන මේ ලොකුවට පෙන්ලා තිබුණට ඇත්තටම මේක බොහොම පුංචි තැනක් ගැන මේ කතා කරන්නේ. පුංචි ඩොට් එකක් ගැන. ඒ වගේ ඩොට්ස් ගොඩාක් එකතු වෙලා තමයි ඔයගලන්ගේ පින්තූරය නිර්මාණය වෙන්නේ. එතන මේ ඉලෙක්ට්‍රෝන බීම් එක එවන්න ඕනේ නිශ්චිත දුරක ඉඳලා. ළඟ ඉඳලා ෂූට් කරාට මදි. ඉම්පැක්ට් එක යම් වේගයකින් ඇවිල්ලා වදින්න ඕනේ අපිට අර සංවේදී තිරය මත කලර් ප්ලොට් එකක් පෙන්වන්න. ඒක නිසා දුරක් අරගන්න ඕනේ. ඒක නිසා සංවේදී තිරයට වඩා ඈතින් තමයි ඉලෙක්ට්‍රෝන ගන්න එක හයි කරලා තියෙන්නේ. ඒ දුර අරගන්න ගියාම තමයි මේ CRT මොනිටර් එකේ මහත නේද? දැන් අර LCD LED කියන්නේ බොහෝම හීනි ඩිස්ප්ලේස් නේ තියෙන්නේ. මහත කියන එක වැඩි වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන ගන්න එකට තියෙන දුර ඇඩ්ජස්ට් කරගන්න ගියාම. right එතකොට LCD liquid crystal display ද්‍රව ස්ෆටික සංදර්ශකය කියන එක මේක සාමාන්‍යයෙන් ලේයර් වෙලා තියෙන්නේ මේ විදිහටම තමයි. right එතකොට ලේයර් වෙලා තියෙන එකේදී අපිට කියන්නේ බෑක්ලයිට් එකට ඩිස්ප්ලේ එකක් ගත්තම right බෑක්ලයිට් එකට ඩිස්ප්ලේ එක අරගත්තම අපේ ඉස්සරහම තියෙන ස්ක්‍රීන් එකට මේ ඩිස්ප්ලේ එක අපිට පැහැදිලි වෙන විදිහට එවන්න උදව් වෙන ලේයර් සෙට් එකක් තියෙනවා. right දැන් ඔයගලන්ට මේ පින්තූරේ පෙන්වන්න ඇති LED බෑක්ලයිට් එකක් තියෙනවා. දැන් අපි හිතුවට LED තාක්ෂණය කියන එක භාවිතා වෙන්නේ LED මොනිටර්ස් වල විතරයි කියලා.
LCD වලත් LED backlight එකක් තියෙනවා. හැබැයි LED කියන backlight එක major component එක වෙන්නේ නැහැ අපිට පින්තූර පෙන්වන්න. පින්තූර පෙන්වන එක නැත්තම් colors හදනවා කියන එකේ major component එක වෙන්නේ ඔයගලන්ට මේ diagram එකේ පේන මෙන්න මේ අර නිල් පාට cube එක liquid crystal කියලා පේන්න තියෙන්නේ. අන්නේ නිල් පාට cube එකෙන් පෙරිලා ආවම තමයි මේ backlight එකෙන් එන white light එක 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 වර්ණ වලට බෙදිලා ඔයගලන්ට දකින්න හම්බෙන්නේ. ඔව් ෆෝන්ස් වලට නම් දැන් ඔයිට වැඩිය ටෙක්නොලොජි වෙනස් මම දන්න තරමින් මේ බේසික් ටෙක්නොලොජි එක මොනිටර්ස් වල තියෙන පුතා අපි කතා කරන්නේ ෆෝන් වල ඔයිට වැඩිය ටිකක් වෙනස් නේ දැන් ඒවා එක එක කියන්නේ ඩිස්ප්ලේ ටෙක්නොලොජිස් එකතු වෙලා වැඩි වෙලා තියෙනවා මොකද ෆෝන් ඩිස්ප්ලේ එක සාමාන්‍යයෙන් LED ඩිස්ප්ලේ එකක් එක්ක තමයි යා හැන්ඩල් වෙන්නේ හැබැයි LED වලත් අලුත් ටෙක්නොලොජිස් පාවිච්චි කරනවා ෆෝන් ඩිස්ප්ලේස් ගැන කතා බහ කරනකොට මෙතන මේචලේ අපි කතා කරන්නේ මොනිටර් ඩිස්ප්ලේ එක ගැන right එතකොට backlight එකෙන් එන white light එක අර crystal liquid crystal එක හරහා යවලා තමයි පාට ප්‍රමාණයකට හරියටට බෙදලා දෙන්නේ ඊට පස්සේ මේ අර පාට වලට කැඩෙන ටික මේ RGB filter එකකින් හරි විදිහට පින්තූරේ හැදෙන ආකාරයට ස්ක්‍රීන් එකට නැත්නම් අපිට පේන තැනට අරගෙන එනවා right දැන් මේකේ ටෙක්නිකල් පැත්ත ගත්තොත් ගොඩාක් ලොකුවට ටෙක්නිකලි කතා කරන්න පුළුවන් දැන් මට ඇත්තටම ඒ තරම් ලොකු දැනුමක් නැහැ මේක ගැන නමුත් දල අදහසක් ගන්න පුළුවන් අපිට මේ කියන පින්තූරෙත් එක්ක දැන් LED එක අරගත්තම ඔයගලන්ට පේනවා ඇති LCD එක LED එකේ ලොකු වෙනසක් නැහැ හැබැයි මේ LCD එකේ නොතිබ්බ වෙනස තමයි මේ LED palette LED එකේ තියෙන පිටිපස්සෙම තියෙන LED panel එකකින් එන කලර්ස් ටික මේ ලික්විඩ් ක්‍රිස්ටල් එකකුත් පාවිච්චි කරනවා යා කලර්ස් වලට වෙන් කරගන්න වැඩේ කරන්න. නමුත් ඊළඟට මේ ඉලෙක්ට්‍රෝඩ් ලයිට් ෆිල්ටර්ස් කියන දෙක පාවිච්චි වෙනවා LED ටෙක්නොලොජිස් වලින් තියෙන. ඒකෙන් තමයි අපේ වර්ණ ටික හරි විදියට වෙන් කරලා දෙන්නේ. දැන් ලික්විඩ් ක්‍රිස්ටල් එකක් මෙතනත් පාවිච්චි වෙනවා. නමුත් මේජර් ටෙක්නොලොජි එක වෙන්නේ ලයිට් එමිටින් ඩයෝඩ්ස් කියන එක. right? මේ LCD වල මේජර් ටෙක්නොලොජි එක ලික්විඩ් ක්‍රිස්ටල්. right? එතකොට ඔන්න ඔය විදිහට තමයි CRT, LCD, LED කියන තාක්ෂණයන් තුන වෙන් වෙලා තියෙන්නේ සහ අපිට ඩිස්ප්ලේ එක දෙන්න ඒගොල්ලෝ සෙටල් කරගන්න. right? හරි. output devices පැත්ත අරගත්තම මං කලින් කිව්වා වගේ මොනිටර් එක මේජර් ඩිවයිස් එක විදිහට කතා කරනවා ඒ වගේම තමයි කතා බහ වෙන තව කම්පෝනන්ට් එකක් තමයි මේ printers කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා අපිට මේ මොනිටර් එකකින් බලා ගන්න පුළුවන් වෙන්නේ soft copy එකක් කියලා. soft copy එකක් කියලා කියන්නේ අපි අර software වලටම අදාළයි. කියන්නේ software එක අපි කියන්නේ අතින් අල්ලන්න බෑ කියලා. ඒතර soft copy එකත් අපිට අතින් අල්ලන්න බෑ. හැබැයි hard copy එකක් කියන එක hardware වගේ hard copy එකක් කියන එක අපිට අතින් අල්ලන්න පුළුවන්. ඒතර hard copies create කරන technology එක තමයි නැත්නම් hard copy එකක් create කරගන්න තියෙන device එක තමයි printer එක කියලා කියන්නේ. ඒතර printer එකට පුළුවන් hard copy එකක් අපිට අරගෙන දෙන්න. කියන්නේ soft copy එක hard copy එකක් බවට පත් කරන්න. එතනදිත් printers ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට කැඩෙනවා impact printers non impact printers කියලා. ඕවා අපි second lesson එක කතා කරනකොට කොහොමද මේක වැඩ කරන්නේ මොන විදිහටද මේවා සිද්ධ වෙන්නේ කියන එක විස්තරාත්මකව කතා කරනවා. මෙතන අපි පොඩ්ඩක් දල වශයෙන් පරිගණක පද්ධතියක තියෙන කොටස් ටික හඳුනා ගැනීම තමයි අපි කරන්නේ. එතකොට මේ impact printers ඕගොල්ලෝ experience කරලා තියෙනවා. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය මොකක් හරි භාණ්ඩයක් ගන්න shop එකකට ගියාම ඒ shop එකේ ගොඩක් වෙලාවට ඔයගලන්ට printed bill එකක් නම් දෙන්නේ. ඒ print කරන bill එක print කරන එක ඔයගලන්ට ඇහිලා තියෙන්න පුළුවන් නේද සමහර වෙලාවට මේ ටිකක් සද්දෙකුත් එක්ක කරකරාස් ගාලා වගේ සද්දෙකුත් එක්ක තමයි print වෙන්නේ. සමහර shops තියෙනවා non impact printers පාවිච්චි කරලා print කරන. නමුත් මේ impact printers පාවිච්චි කරලා print කරන්න ප්‍රධානම හේතුව තමයි cost එක. right? මොකද impact printer එකක cost එක බොහෝම
බොහොම අඩු විදිහට තමයි ඒගොල්ලෝ අරගෙන පාවිච්චි කරලා තියෙන්නේ. ඉම්පැක්ට් printer එකක quality එක පැත්ත ගත්තොත් non impact printer එකකට වැඩිය ගොඩක් අඩුයි. අපිට නිකන් ලස්සන පින්තූරයක් නේද? දැන් මේ ඔයගලන්ට මෙතන මගේ soft copy එකේ පේන්න තියෙන මේ printers ටිකේ පින්තූර අරගන්න උනොත් impact printer එකෙන් මේ තරම් quality පින්තූරයක් ඔයගලන්ට output කරගන්න වෙන්නේ නැහැ. හැබැයි අපි බිල් එකක් වගේ දෙයක් ගත්තොත් ඒක අපිට quality විය යුතු නෑ නේද? අපිට යම්කිසි තොරතුරක් දෙනවා ඊට පස්සේ අපි ඒක පාවිච්චි කරන්න නැතුව යනවා නේද? ඒක නිසා ඒ වගේ දෙයකට quality එක අඩු printer එකක් පාවිච්චි කරන එක ගැටලුවක් නෙමෙයි. හරි. එතකොට අපි output devices අරගත්තොත් right ප්‍රතිදාන උපාංග ඒක කැඩෙනවා සංදර්ශක හරි මම ගණන් ගමු monitors ඒක වර්ග තුනක් තියෙනවා CRT LCD LED right ඊළඟට මුද්‍රක printers ඒක කොටස් දෙකකට කැඩෙනවා impact printers මේවට අපි කියනවා ඝටන මුද්‍රණ යන්ත්‍ර කියලා non impact printers ඒකට අපි සිංහලෙන් කියනවා ඝටනය නොවන මුද්‍රණ යන්ත්‍ර කියලා right ඊළඟට අපිට තව output device එකක් ගැන කතා කරන්න පුළුවන් ඕගලන්ට අවශ්‍ය නම් හඬක් එළියට අරගන්න අපි පාවිච්චි කරන්නේ ස්පීකර් එකක් නේද මේකට අපි සිංහලෙන් කියන්නේ නේද ස්පීකරය කියලාම තමයි right හරි ඔකටක් ගාලා කොපි කරගන්න හරි ළමයි පොට්ටක් මට excuse කරන්න මම දුව ගාවට දුවලා එන්නම් ටක් ගාලා
හරි ඉවරද ඇඳගෙන right හරි right ඊළඟට අපිට කතා බහ කරන්න තියෙන්නේ memory devices කියන්නේ දැන් memory devices පැත්ත ගැන ගත්තම පරිගණකයක මතක කියන එක අපිට පුළුවන් මේ ප්‍රාථමික මතකය සහ ද්විතීක මතකය කියලා කොටස් දෙකකට වර්ග කරගන්න. primary memory and secondary memory කියලා. right? so primary memory පැත්ත අරගත්තම I'm sorry primary නෙමෙයි main memory කියලා අපිට අරගන්න පුළුවන්. තමයි තප්පරයක්. right. එතකොට memory වර්ග අරගත්තම අපිට අඳුන ගන්න තියෙනවා කම්පියුටර් එක ඇතුලේ ස්ථීරව මතක තියාගන්න devices තියෙනවා සහ తాවකාලිකව මතක තියාගන්න devices තියෙනවා right එතකොට ස්ථීරව මතක තියාගන්න devices වලට අපි කියන්නේ ද්විතීක මතකය secondary memory නැත්නම් secondary storage කියලා తాවකාලිකව මතක තියාගන්න තුන් දෙනෙක් ඉන්නවා processor එක ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා යට අපි කියනවා register memory එක කියලා ඊළඟට processor එක ළඟම හෝ දැන් modern processors ගත්තම එයා processor එක ඇතුළේම ඉන්නේ cache memory එක කියලා කියනවා අපි සිංහලෙන් කියනවා වාරක මතකය කියලා ඊළඟට ඕගොල්ලෝ හැමෝම දන්න main memory එක තියෙනවා RAM එක තියෙනවා ඔය තුන් දෙනාම අපි කියන්නේ volatile memories කියලා නශ්‍ය වන මතකයට අයිති ඒවා කියලා අපි කියන්නේ right එතකොට නශ්‍ය වන මතකයට IT කියලා කියන්නේ මේගොල්ලන්ට කරන්ට් එක දීලා තියෙනකම් මතක තබා ගන්නවා කරන්ට් එකෙන් ඩිස්කනෙක්ට් වෙච්ච ගමන් තියෙන මුළු කන්ටෙන්ට් එකම අමතක කරනවා හරි එතකොට ද්විතීක මතකයේ පැත්ත ගත්තොත් secondary storage එක පැත්ත ගත්තොත් secondary storage එකේ අපිට දත්ත ස්ථීරව ගබඩා කරගන්න පුළුවන් සහ ප්‍රධානම secondary storage එක කියලා අපිට අරගන්න පුළුවන් hard disk එක ඊට අමතරව අපි දන්න කියන CDs DVDs USB disk ඔය ඔක්කොම secondary storage එක පැත්තට අයිති right ඒ විදිහට අපිට මතකය වර්ග කරගන්න පුළුවන් එතකොට මතකයේ මම කලින් කිව්වා වගේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. නශ්‍ය වන මතකය, නශ්‍ය නොවන මතකය කියලා අපිට වෙන් කරන්න පුළුවන්. right? ඒ වෙන් කරන එක ආකාරයක්. right? හරි. එතකොට මේ මෙතන මම පින්තූරෙන් ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ කොහොමද මේ hard disk එකේ ඉඳලා data එකක් එනවා නම් CPU එකට කොහොමද එන්නේ කියලා. hard disk එකේ තියෙන දේවල් මුලින්ම RAM එකට load කරන්න ඕනේ. RAM එකෙන් cache එක හරහා CPU එකට එනවා. right cache memory කියලා කියන්නේත් මතකයක් RAM කියලා කියන්නේත් මතකයක් ඒවා volatile memory නැත්නම් නශ්‍ය වෙන මතකය කියන පැත්තට අයිති ඒවා hard disk එක කියලා කියන්නේ non volatile නශ්‍ය නොවන මතකය එයාගේ මතකයේ ස්ථිරයි ඒක ඇතුලේ right හරි අපි ඔකට ටක් ගාලා දාමු short note එකට මගේ මේක මට මෙහෙම දිග අරගන්න බැරි නිසා මම මතක උපාංග කියන එක යටට ගන්නවා. ඔයගොල්ලෝ මැනේජ් කරන්න දේවල් ටිකෙන්.
කසුන් අපි කෑෂ් මෙමරිය ගැන කතා කරනවා පුතේ සෙකන්ඩ් ලෙසන් එකේදී විස්තරාත්මකව. අපි එතනදී බලමු. මම පින්තූරෙ එහෙම පෙන්නලා ඔයගලන්ට කතා කරන්න. දැනට මතක තියාගන්න කෑෂ් මෙමරි එක තමයි CPU එකට නිරන්තරයෙන් අරගෙන එන වැඩසටහන් මතක තියාගන්න තැන. ඒ කියන්නේ කෑෂ් මෙමරි එකට හොඳ උදාහරණයක් තමයි අපි වර්ඩ් ස්ටාර්ට් කරනකොට හිතන්නකෝ ගේම් එකක් කියලා හිතන්නකෝ ගේම් එක ස්ටාර්ට් කරනකොට ෆස්ට් ටයිම් ස්ටාර්ට් කරනවට වඩා ඉක්මනට අපිට ගේම් එක ක්ලෝස් කරලා ආයි ඕපන් කරොත් ස්ටාර්ට් කරගන්න පුළුවන්. හේතුව තමයි ගේම් එක ෆස්ට් ටයිම් ස්ටාර්ට් කරනකොට හાર્ඩ් ඩිස්ක් එකෙන් RAM එකට ගේම් එක අරගෙන RAM එකෙන් කෑෂ් මෙමරි එකට දීලා කෑෂ් මෙමරි එකෙන් CPU එකට දෙන්න ඕනේ. හැබැයි කෑෂ් මෙමරි එක මතක තියාගෙන ඉන්නවා frequently run කරන programs ගැන. ඒ කියන්නේ බොහොම ආසන්නයේ බොහොම ළඟදී නිතරම run කරන programs ගැන. එතකොට අපි ගේම් එක ක්ලෝස් කරලා ආයි ක්‍රියාත්මක කරන්න කිව්වොත් ස්ටාර්ට් කරන්න කිව්වොත් CPU එක මුලින්ම බලන්නේ කෑෂ් මෙමරි එක ගාව අදාළ ප්‍රෝග්‍රෑම් එක තියෙනවද කියලා. තියෙනවා නම් එතනින් ලෝඩ් කරගන්නවා ටක් ගාලා. රයිට්? ඕක ගැන අපි කතා කරනවා ඉස්සරහට කොහොමද කියන එක. එතනදී අපි බලමු. හරි විදිහට විස්තර කළා. රයිට්? රයිට්. එතකොට නශ්‍ය වන මතකය වොලටයිල් මෙමරි එකේ යටතේ ඔයගලන්ට තියෙනවා රෙජිස්ටර් මතකය. right register memory ඊළඟට cache memory CACHE කියලා තියෙන්නේ අන්තිමට තියෙනවා සසම්භාවී ප්‍රවේශ මතකය. එයාට අපි කියනවා random access memory කියලා. කෙටියෙන් කියනවා RAM කියලා. right ඊළඟට ඉන්නේ නශ්‍ය වන මතකය. sorry නශ්‍ය නොවන මතකය. non volatile memory. මේකට අරගන්න පුළුවන් උදාහරණ තමයි තියෙන්නේ. දෘඩ තැටිය hard disk hold on මේක මෙහෙම ලියන්න නැතුව අපිට පුළුවන් මේකේ වර්ග තුන ගැන කතා කරන්න. right storage පැත්ත ගැන කතා කරාම චුම්බක මාධ්‍ය කියලා අපි ගන්නවා magnetic media. මෙයා යටතේ තමයි hard disk magnetic tape කියන කට්ටිය එන්නේ. යසිත RAM එක ෆුල් වුණාම ලැග් වෙන්නේ ඇයි කියලා අපි ඔපරේටින් සිස්ටම් පාඩමේදී කතා කරනවා. කෙටියෙන් කිව්වොත් අපරකින්න
right. හරි. ඔය තියෙන මතක උපාංග වලට අදාළව තියෙන ටික ලියන්න පටන් ගන්න. ඒ අතරතුරේ මම අහපු ප්‍රශ්න ටිකට උත්තර දෙන්නම්. අපි මෙමරි එක ෆුල් වුණාම ලැග් වෙනවා කියන්න හේතුව තමයි මෙමරි එකේ තියෙන දේවල් වැඩි වෙනවා කියලා කියන්නේ ඔපරේටින් සිස්ටම් එක තමයි මෙමරි එක ඇතුළේ තියෙන කට්ටියව CPU එකට යන්න ඕන විදිහට හැඩගස්සවන්නේ. එතකොට මෙමරි එක ඇතුළේ තියෙන දේවල් වැඩි වුණාම ඔපරේටින් සිස්ටම් එකට හැඩගැස්වීම කරන්න එයාට වැඩි කාලයක් යොදවන්න වෙනවා. උදාහරණයක් විදිහට ප්‍රෝග්‍රෑම් නෙවෙයි ඇත්තටම අපි ඔපරේටින් සිස්ටම් එකේදී කතා කරනවා ප්‍රොසෙස් තමයි RAM එකට එන්නේ කියලා. ඒතර ප්‍රොසෙස් දෙකක් තියෙනකොට ඔපරේටින් සිස්ටම් එකට ફોකස් කරගන්න ඕනේ ප්‍රොසෙස් දෙකක් වෙනුවෙන් විතරයි. හැබැයි ප්‍රොසෙස් 10ක් තියෙනකොට අර එකම වෙලාවේ ප්‍රොසෙස් 10 ගැනම ඔපරේටින් සිස්ටම් එකට බලන්න වෙනවා. එතකොට ප්‍රොසෙස් දෙකට තියෙන වෙලාවට වඩා වැඩි වෙලාවක් යනවා ප්‍රොසෙස් 10 ගැන බලන්න. සහ දැන් හිතන්නකො පළවෙනි ප්‍රොසෙස් එක මුලින් බලනවා ඊළඟට දෙවෙනි එක බලනවා ඊළඟට තුන්වෙනි එක බලනවා එයා ඒක බොහොම ඉක්මනින් shift කරනවා toggle කරනවා මාරු කරනවා අපිට හිතා ගන්නවත් බැරි තරම් වේගකින් අපි කොච්චර හිතුවත් අපේ කම්පියුටර් එක ප්‍රෝග්‍රෑම්ස් කීපයක් රන් කරගන්නවා එකම මොහොතේ කියලා ඇත්තටම CPU එක ගැන හිතලා බැලුවොත් සලකන ලබන එක පොඩි වෙලාවකට CPU එක ඇතුලේ තියෙන එක ප්‍රොසෙස් එකක් විතරයි. ඒතර OS එක උදව් වෙනවා ඔය ප්‍රොසෙසර්ස් ටික ටට්ටක් ගාලා CPU එකට දාලා RAM එකට අරගෙන එහෙම ස්වැප් කරගන්න. right. එතකොට ඒ කරන ස්වැප් කිරීමේදී ස්වැප් කරන්න කට්ටිය ගොඩක් හිටියොත් අපිට ප්‍රෝග්‍රෑම් එක ස්ලෝ වෙනවා කියන එක පේනවා. මොකද ප්‍රෝග්‍රෑම් 10ක් ඉන්නකොට 10 වෙනියට කියන්නේ එක ප්‍රෝග්‍රෑම් එකකට තප්පරයක් වෙලාව දුන්නොත් ප්‍රොසෙසර්ස් 10ක් තියෙනවා නම් පළවෙනියට පළවෙනි තප්පරේදී මූලිකත්වය දුන්නම තව තප්පර 10කට පස්සේ තමයි එයාට ආයේ මූලිකත්වය එන්නේ. හැබැයි ප්‍රොසෙස් දෙකක් තියෙනකොට පළවෙනි එක්කෙනාට පළවෙනි තප්පරය දෙනවා දෙවෙනි එක්කෙනාට දෙක ආයි තුන්වෙනි තප්පරේදී පළවෙනියා ගැන බලන්න පුළුවන්. එතකොට එයාව එක්සිකියුට් කරන ප්‍රමාණය ස්පීඩ් වැඩි. ප්‍රොසෙසර්ස් ගොඩක් තියෙන වෙලාවට වඩා. ඒකයි RAM එක පිරුණම කම්පියුටර් එක ලැග් වෙනවා කියලා අපි කතා බහ කරන්නේ. හරි. right ලියාගෙන ඉවරද? තාම ලියන අය ඉන්නවා නම් ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න. ඔව් අරුණලු. Google Drive එකට ෆයිල් එකක් අප්ලෝඩ් කරනකොට ඒ ෆයිල් එකේ තරමටම data යනවා. කිලෝබයිට් දෙකක එකක් අප්ලෝඩ් කරොත් කිලෝබයිට් දෙකක data ප්‍රමාණයක් ඔයාලට අහිමි වෙනවා. අපේ සාමාන්‍යයෙන් අප්ලෝඩින් and ඩවුන්ලෝඩින් කියන එකට දෙකටම ඒ අදාළ data ප්‍රමාණය යනවා. එතකොට අපේ පැකේජ් එකේ 1GB නම් තියෙන්නේ 1GB තියෙන්නේ අප්ලෝඩින් and ඩවුන්ලෝඩින් කියන දෙකටම. හරි. right okay හරි එන්න ඉන්න අරින්න මේ කමන්නේ. Look, it's clay. let me see Look like clay. let me see කිහිල්ල බැහැලා නෑ සෑහෙන බැහැලා Look, කිහිලි clay. හරි ඉවරද Nothing. හිටියට කමන්නේ ඉවරද
right. හොඳයි. ඊළඟට තියෙන්නේ කතා බහ කරන්න මේ සැකසුම් උපාංග ගැන. processing devices ගැන. right. එතකොට කම්පියුටර් එකේ තියෙන ප්‍රධානම processing device එක තමයි central processing unit එක. මධ්‍ය සැකසුම් ඒකකේ නැත්නම් අපි processor එක කියලා කතා කරමු. එතකොට මේ processor එක තමයි කම්පියුටර් එකට හම්බෙන හැම ඉන්පුට් වෙන හැම data එකක්ටම අදාළව ක්‍රියාත්මක වීම කියන එක සිද්ධ කරන කෙනා. right. එතකොට එයා data එයාට හම්බෙන data ටික CPU එක ඇතුලේ තියෙනවා ALU එක කියලා component එකක්, arithmetic and logic unit කියලා අපි කියනවා. එතන අංක ගණිතමය හෝ තාර්කිකමය ආකාරයකට arithmetically හරි logically හරි process කරලා output devices හරහා output කරන්න හරි නැත්නම් storage devices වලට storage කරන්න හරි කටයුතු කරනවා. එතකොට මේ process කරනවා කියන එක සිද්ධ කරන්නේ operating processor එක හරහා. එතකොට මෙතනදී කියන්නේ processor එකේ අපේ normal processor එක හරහා අපි කියනවා ගොඩක් වෙලාවට මේ process කරන්නේ textual data කියලා. right. graphical data කියන එක process කරගන්න අපිට වෙනම එනවා GPU කියලා component එකක්, graphical processing unit කියලා අපි කියනවා. graphical processing unit එක ටිකක් නෙවෙයි CPU එකට සාපේක්ෂව ගත්තම powerful processor එකක්. හැබැයි CPU එක කරන දේ GPU එකට කරන්න බෑ. GPU එක හදලා තියෙන්නේ පැහැදිලිවම graphics process කරගන්න. CPU එක හදලා තියෙන්නේ එයාට අදාළව තියෙන කාර්යය සිද්ධ කරගන්න. එතකොට GPU එක උදව් කරන්නේ graphics process කරගන්න. වාගේ video editing වගේ කාර්යයක් කරනවා නම් ඒකේ තියෙන graphics පාවිච්චි කරනකොට නැත්නම් save කරනකොට right නැත්නම් export කරනකොට right එහෙම තමයි game එකක් play කරනවා නම් ගොඩක් graphics තියෙන game එකේ graphics smoothly හසුරව ගන්න. අන්න එහෙම දේවල් වලට GPU එක පාවිච්චි කරනවා right. එතකොට සැකසුම් උපාංග අපි ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ central processing unit එක කියලා. ඊට අමතරව graphical processing unit එක ගැන අපි කතා කරනවා right. හරි. ඔක අපි දාගමු ටක් ගාලා අපේ short note එකට. right. තත්පරයක් ඉන්න ළමයි light pen එක respond කරන්න නැති වෙනවා. හිතන්නේ යාගේ බැටරි බහලා වෙන්න ඕනේ. yes. හරි. මෙහෙම කරමු මේ කේ තියෙන දේ මට ඇඟිල්ලෙන් ලියන්න ගියොත් මේක පැහැදිලි වෙන්නේ නැති වෙලා යනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද මේ ඩයග්‍රෑම් එක හැන්ඩල් කරගන්නේ කියලා. ඔයගොල්ලෝ ලියා ගන්න ඕන මූලික උපාංගය තමයි සැකසුම් උපාංග. ඒක අර ඔයගලන්ගේ දෙබදුම් සූචියේ තව එක ෆැක්ට් එකක් විදිහට අරගන්න. සැකසුම් උපාංග ඒක යටතේ ඉරක් අරන් පහලට කොටස් දෙක ලියා ගන්න. මධ්‍ය සැකසුම් ඒකකය ඊට පස්සේ ග්‍රාෆික සැකසුම් ඒකකය graphical processing unit right. ඔකට ග්‍රාෆික සැකසුම් ඒකකය කියනවා, චිත්‍රක සැකසුම් ඒකකය කියනවා, විවිධ විදිහට කතා කරනවා right. එතකොට සැකසුම් උපාංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මධ්‍ය සැකසුම් ඒකකය කොටස් ගැන විතරම වර්ග දෙකයි. මධ්‍ය සැකසුම් ඒකකය ඉංග්‍රීසි අය central processing unit right. ඊළඟට අනිත් එක නා GPU graphical processing unit. ඒකට ග්‍රාෆික සැකසුම් ඒකකය. මේ සිංහල නෝට් එකේ graphic සැකසුම් ඒකකය කියලා තියෙන. ඒක පොඩ්ඩක් හදාගන්න. ඒකට ග්‍රාෆික කියන වචනේ දාලා. ග්‍රාෆික
සැකසුම් ඒකකය. Clay. So, a ball. Look, Tati. It's a ball clay. It's mine. Oh, look. හරි ඉවරද? Where's my pen? හරි ළමයි ඉවරයිද සටහන් කරගෙන right okay අපි network devices ගැනත් කතා කරලා session එක end කරමු right එතකොට මේ networking devices කියලා අපිට කතා කරන්න වෙන්නේ computer එක සම්බන්ධ වෙලා කියන්නේ computer system එක network වෙනකොට ඒහා සම්බන්ධයෙන් කියන්නේ network කර ගැනීමට අදාළව මොන වගේ devices ද අපිට පාවිච්චි කරන්න වෙන්නේ කියන එක. දැන් ඔයගොල්ලෝ ඔයගලන්ගේ සාමාන්‍ය අත්දැකීමට අනුව නේද networks ගැන දන්න. ඔයගොල්ලෝ ගෙදර ඉන්ටර්නෙට් අරගන්න ඉන්ටර්නෙට් සමග සම්බන්ධ වෙන්න router එක පාවිච්චි කරනවා නේද? එතකොට අපි network lesson එකේදී කතා කරනවා ඔය router එක ඇතුලේ ගොඩාක් services තියෙනවා. ඒ services එකින් එක කොහොමද වර්ග වෙන්නේ කියලා. එතකොට අපි ජාලකරණ උපාංග විදියට අරගත්තොත් අපේ මේ පොඩි local area network එකක් හදාගන්න. local area network එකක් කියලා කියන්නේ ඔයගලන්ගේ ඉස්කෝලේ computer lab එක තියෙන්නේ. ඒක network කරලා නම් අපි එකට කියනවා ඒ වගේ තැන් වලට අපි කියනවා local area network එකක් කියලා. ඒතර අනිත් වගේ local area network එකක් සිංහලෙන් අපි කියනවා ස්ථානීය පෙදෙස් ජාලයක් හදාගන්න අපි පාවිච්චි කරනවා මේ switch එක එහෙම නැත්නම් hub එක කියන devices right switches නැත්නම් hubs කියන devices ඒවෙන් අපිට පුළුවන් පොඩි network එකක් හදාගන්න. ඔයගලන්ගේ computer lab එකේ මතක නම් උඩ බිත්තියේ හයි කරලා තියෙනවා පොඩි device එකක් යකඩ පෙට්ටියක් ඇතුලේ දාලා light blink වෙවි තියෙන අන්න එයාට තමයි switch එක කියලා කියන්නේ. ඒතර හැම computer එකකම ඉඳලා network cable එකක් අන්නේ switch එකට connect වෙලා තියෙනවා. එතකොට ඒ switch එක හරහා තමයි එයා අනිත් කෙනාව සම්බන්ධ කරගන්නේ. right එතකොට ඒ විදිහටම වැඩ කරන්න පුළුවන් තව කෙනෙක් ඉන්නවා. හැබැයි එයා තරම්ම අපි කියනවා ඉන්ටෙලිජන්ට් නෑ කියලා. ඒ කියන්නේ ස්විච් එක තරම්ම කේපබල් නැති එක්කෙනෙක් ඉන්නවා. එයාට අපි කියනවා හබ් එක කියලා. ඒ හබ් එකට හැකියාව තියෙනවා නෙට්වර්ක් එකක් හදන්න. හැබැයි ස්විච් එක දෙන තරම් සපෝට් එකක් එයා නෙට්වර්ක් එකට දෙන්නේ නැහැ. හබ් එක නෙට්වර්ක් එකට දෙන්නේ නැහැ. කියනවා හබ් එක සාමාන්‍යයෙන් නෙට්වර්ක් එක ඇතුලේ ට්‍රැෆික් වැඩි කරනවා කියලා. right ඒ විදිහට කතා කරන්න පුළුවන් හබ් එකයි ස්විච් එකයි ගැන. ඊළඟට ඩිවයිස් තියෙනවා කතා බහ කරන්න පුළුවන් වෙන. ඒ කියන්නේ නෙට්වර්කින් වලට අදාළව වැඩ කරන නෙට්වර්ක් එකකට security දෙන අපි කියනවා firewall එකක් කියලා. right ඒතකොට නෙට්වර්ක් එකට කොහොමද එයා security දෙන්නේ කියන එක අපි නෙට්වර්ක් lesson එකේදී කතා බහ කරමු. ඒක අපි විස්තරාත්මකව කතා කරනවා. ඒ වගේම modem එක කියලා device එකක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන් internet connect වෙනකොට. දැන් ඔයගලන්ගේ router එකේ ගෙදර තියෙන router එකේ modem function එකක් තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලන්ට බලා ගන්න බෑ modem function එකක් තියෙනවා. මේ modem function එක හරහා තමයි ඔයගලන්ව internet එකට connect කරන්නේ. right router කියන device එක ඇත්තටම router කියන device එක කරන්නේ මේ එක network එකක ඉඳලා තව network එකකට යනකොට data එක කොහොමද මොන පාරවල් වලද යන්න ඕන කියන එක තීරණය කරලා දෙන එක. අපි route කරනවා කියලා කියන්නේ මග හසුරවනවා කියන එක. ඒකට routers පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට network එකකට connect වෙන්න computers වල අපිට දැක ගන්න පුළුවන් network port එකක්
ඒ network port එකට අපි කියනවා network interface card එක කියලා. right NIC එක කියලා අපි කියනවා. ඒකෙන් තමයි අපි network එකකට අපේ කම්පියුටර් එක නැත්නම් මොකක් හෝ කම්පියුටර් එකක් වේවා ඊළඟට printer එකක් වේවා scan එකක් වේවා connect කරන එක සිද්ධ කරන්නේ ඔය කියන device එක හරහා. right පැහැදිලිද ඔය දේවල් ටික? පැහැදිලි නම් ඊළඟට අපි ඔකටක් ගාලා අපේ ෂෝට් නෝට් එකට දාගෙන සෙෂන් එක ඉවරයක් කරමු. right අද ඩිස්ටර්බ්ස් වුණා ළමයි සමා වෙන්න පොඩි එක්කෙනා අසනීප වෙලා ඉන්න නිසා දැන් බෙහෙත් එක බිව්වයින් පස්සේ ටිකක් හොඳයි. නමුත් තාම 102ට විතර වුණ එක්කගෙන යන්න කියලා හිතලා තියෙන්නේ ඔයගොල්ලෝගේ වැඩේ කරලා ඉවරුණායින් පස්සේ. right හරි අපි අන්තිම ටික ලියාගමු. network devices මම කලින් ඔයගලන්ට කිව්වේ සැකසුණු උපාංග කියලා. right මගේ පෙන් එක රෙස්පොන්ඩ් කරා එකපාරට නමුත් දැන් රෙස්පොන්ඩ් කරන්නේ නැතුව ගියා ආයෙසරයක්. හරි ඔයගොල්ලෝ දුවල පුතාලා මේකත් ඔයගලන්ගෙන් මැනේජ් කරන්න පුළුවන් මම කියන්නම් කොහොමද කරන්න කියලා. ඉන්න මේක තාත් තියෙනවා. ජාල කරන උපාංග කියන හෙඩින් එක දාගන්න ඒක බෙදෙන කොටස් ටික අපි ලියා ගන්න ඕනේ. ජාල කරන උපාංග ඒක යටතේ මේ තියෙන devices ටික උදාහරණ කියලා තියෙන devices ටික list down කරගන්න. ඒ devices ටික සිංහලෙන් ලියා ගන්නකොට තියෙනවා පොඩි වැරදීම් වගේක් මම මෙතන මේ කන්වර්ට් කරනකොට සිංහල වචනේ හරියට ඇවිල්ලා නැහැ. මේ Google Translate එකෙන් translate කරලා එහෙම copy කරලා තියෙන්නේ. ඒකට අදාළව පොඩ්ඩක් ලියා ගන්න. hub එක කියන එකට අපි සිංහලෙන් කියන්නේ නාභිය කියලා. right නාභිය hub කියන එකට එතන සිංහල නෝට් එක තියෙන අය පොඩ්ඩක් එතන හදාගන්න. උදාහරණයට තේ මෙන්න මෙතන තියෙන ටික මම කියන්නේ. hub එකට අපි කියන්නේ නාභිය කියලා. switch එකට switch එකට switchයම තමයි switch කියන එක හරි. මේ bridge කියලා device එකක් තියෙනවා. bridge එකට අපි සේතුව කියලා කියන්නේ පාලම කියන එකත් හරි. නමුත් අපි සේතුව කියලා කියන්නේ. right router එකට අපි සිංහලෙන් කියන්නේ මාර්ගකාරක router එක. right router එකට අපි සිංහලෙන් කියන්නේ මාර්ගකාරක. ඊළඟට gateways වලට කියන්නේ gate කියලා නෙවෙයි sorry මට මිස් වෙලා තියෙනවා proof බලනකොට. gateway වලට අපි කියන්නේ දොරටු මං කියලා. right gateways දොරටු මං මයන්නයි බිඳුවයි. දොරටු මං. network interface device එක NIC එකට අපි කියනවා ජාල කරන අතුරු මුහුණත් කාඩ්පත. මේක තියෙන්නේ ජාල අතුරු මුහුණත් කාඩ්පත. ඒක ජාල කරන අතුරු මුහුණත් කාඩ්පත කියලා වෙනස් කරගන්න. right network interface devices කියන එකට. right හරි පැහැදිලිව ලියාගත්තද? මම ආයෙසරයක් මතක් කරන්නම්. hub එකට අපි කිව්වේ නාභිය කියලා. switchයම තමයි. පාලම් කියලා එකක් නෑ ළමයි. bridge කියන එකට අපි කිව්වේ සේතුව කියලා. router එකට අපි කිව්වේ මාර්ගකාරකය. gateway එකට අපි කිව්වේ දොරටු මං නැත්තම් දොරටු මග කියලාත් කියනවා. ඊළඟට network interface card ජාල කරන අතුරු මුහුණත් පත. right ජාල කරන අතුරු මුහුණත් පත. ඉන්න මේක තාත් තියෙනවා. It's my ඔව් හරි පුතේ.
එවනම් මම අදට සෙෂන් එක මෙතනින් නතර කරනවා. right? ඊළඟ දවසෙත් අපි 3ට හම්බ වෙමු. එදාට අපි මම පටන් ගන්නෙ ගණන් පාඩමෙන්. ඒ කියන්නේ අපි කතා කර ඉන තුන්වෙනි ලෙසන් එකට අදාළව. රවින්දු ඉන්න මම උත්තර දෙන්නම් පුතේ. right? දැන් රෙකෝඩින්ග්ස් බලන අයට මම පොඩ්ඩක් රෙකෝඩින් බලන විදිහත් නැවත මතක් කරා.